අපරංගම් ළමයි මේ ලෝකේ ජාමිතිය කියන්නේ මේ ආවට පරිසරයේ තියෙන අඟහරු ලෝකෙන් ආපු දෙයක් නෙමෙයි. ආවට සබහාදාම අපි ගන්තයන් කුලව අධ්‍යයනය කරනවා. right? අන්නේ අධ්‍යයනය කිරීම තමයි ජාමිතිය කියන්නේ. ඒකේ කලාවක් තියෙනවා. ජාමිතිය ආර්ට් එකක් තියෙනවා. right? මේ ලෝකේ බොහෝ ගෘහ නිර්මාණ ශිල්ප වලට පදනම සැපයලා තියෙන ජාමිතිය. ඒක නිසා ජාමිතිය කියන්නේ එක විශේෂයෙන් මේකේ ආර්ට් එකක් කලාවක් තියෙනවා. ඒ කියන්නේ මේ තර්ක කිරීමේ කලාවක් තියෙනවා. නේ? ඒක නිසා ආර්ට් ඔෆ් ලොජික් තර්ක කිරීමේ කලාව අල්ලා ගැනීම එකතකින් මේක කියන්නේ අපේ මොලේ වම් මොලේ සහ දකුණු මොලේ දෙකම ක්‍රියාකාරී වෙන විෂයක්. ඒකයි මම කිව්වේ ඔබ ජාමිතියට දක්ෂෙක් වුණොත් රත්තරනේ ඔබ ඒ නාමයක් කරා අනිවාර්යෙන්ම යනවා. ඒ කියන්නේ මොලේ වම සහ දකුණ දෙකම ක්‍රියාකාරී වෙනවා. ඒතකොට ඔයගලගේ විෂය නවය හැදිලා තියෙන්නේ මොලේ වමයි දකුණයි දෙකම අවශ්‍ය වෙන විදිහට තමයි විෂය නවය තියෙන්නේ. හරි. ඒ කියන්නේ පසුව කතා කරමු. ප්‍රමේය බිඳුව කියන්නේ ළමයි ලියාගන්න තමන් සාකලයි අපි දන්නවා. අපි ලක්ෂයෙන් පටන් ගන්න මුලින්ම පටන් ගන්න ලක්ෂයෙන් සබදාමේ බොහෝ රූප ගොඩනැගෙන ලක්ෂයෙන්. ඒක නිසා ප්‍රමේය පටන් ගන්න අපි ලක්ෂයෙන් පටන් ගන්න. ලක්ෂයක් වටා කෝණවල එකතු 360 මේක සාකල අටේදී ඉගෙන දැන් මේ ලක්ෂයක් ගත්තොත් ලක්ෂය වටා අපිට අඳින්න පුළුවන් ළමයි මෙහෙම සරලරේඛාවක් ගන්න පුළුවන් නේ. ඒතකොට ඔයගොල්ලෝ ප්‍රැක්ටිකලි දකිනවා සරලරේඛාවක් උඩ කෝණේ 180යි මේ යට කෝණේ 180. ඒතකොට මෙතන 180ක් තියෙනවා නේද? මෙතන තියෙනවා යටින් 180ක්. ඒතකොට මේ 180යි ලක්ෂයක් වටා කෝණවල එකතුව කීයක් එනවද අපිට 360 ඔක ඔය වගේ සරල දෙයක් ඔතනින් තමයි අපි පටන් ගන්න ජාමිතිය ලක්ෂයෙන් පටන් ගන්න තිතේ right ඔකදී අපි සරල ගණනක් හදමු මේ විදිහට ඉතාමත් සරල මේවා ගණනය කිරීම මම ඒ ගණන් වලදී කියන්න මොන ගණන්ද ගණනය කිරීමක්ද බව පෙන්වීමක්ද විධිමත් සාධනයක්ද කියලා මම කියමින් යන්නම් right මේක x වල අගේ හොයන්නේ කොහොමද? නේද? අගේ සොයන්න. මම කියන්නේ x අගේ සොය. අර බලන්න දැන් මේ ගණන් හඳුනගන්නේ අගේ සොයන්න වගේ තිබ්බොත් ගණනය කරන්න තිබ්බොත් හේතු ලියන්න ඕනේ නේ. දැන් මේවා තමයි අර ලකුණු දෙකේ ගණන්. ෆස්ට් පේපර් එකට එන ගණන්. right? ගොඩක් ගුරුවරු ගණන්නේ මේ જાතියේ ගණන් ජ්‍යාමිතිය. ඒතර මේකේ මුළු එකතුව 3යි මේක සමානයි 360යි හේතු ලියන්න ඕනේ ලක්ෂයක් වටා කෝණවල එකතු 360යි කඩේ යන්න එපා අහංගමක වටේ යන්න මේ බෙදීමේ තුන නැති කරන්න ගුණ කිරීමේ තුන නැති කරන්න මොනවද කරන්නේ පුතේ අපි බෙදීමේ තුනක් දාන්න මේ තුනට තුන කැපෙන x සමානයි 3ට 1යි 6ට 2යි මේකට බිඳුව x සමානයි කීයද 120යි x සමානයි 120යි right අපිට ලබන සතියේ ජ්‍යාමිතිය හදවත අපි උගන්වන්නේ ජ්‍යාමිතිය හදවත ත්‍රිකෝණාංග සාම්‍ය මාර්ගම වැදලා ත්‍රිකෝණාංග සාම්‍ය නැති පේපර් එකකුත් නැහැ ත්‍රිකෝණාංග සාම්‍ය නැතු ජ්‍යාමිතියක් ඉගෙන ගන්නත් බෑ ලබන සතියේ අපි එතනට යනකොට ඒ අතරතුරේදී ඊට කලින් ඔබට මිනිසුන්ගේ හදවත ගෙනල්ලා පෙන්වන අපේ ප්‍රභාත් මදුසන්ත සර් සැබෑ ලයිව් හදවතක් ගෙනල්ලා පෙන්වනවා එතුමාගේ සම්මන්ත්‍රණය සියලු ළමයි සහභාගී වෙන්න මම බලාපොරොත්තු වෙනවා මේ සෙමිනාර් එකට ලංකාව පුරා ළමයි දහසක්ව සහභාගී වේවි කියලා ඒ සඳහා ඔයගොල්ලන්ගේ හැමෝගෙම සහයෝගය ඕනේ ඒ වටිනා සෙමිනාර් එකක් වෙනවා right ඉතින් අතර මාතාසාවෙන් බලාගෙන ඉන්නේ ඒ සෙමිනාර් එකට සහභාගී වෙන්න ගෝලෙක් විදිහට right ඒතර මම උසස් පෙළ ඕලෙවල්දි බයෝ කරාට උසස් පෙළදී බයෝ කරේ නෑනේ සර් ඇත්ත හાર્ට් එකක්ද ඔව් ලයිව් එකක් ගේන සර් මෙඩිකල් ඩිග්‍රී එකක් තියෙන නිසා මෙඩිකල් සයන්ස් ඩිග්‍රී තියෙන නිසා සර්ට ලැබ් එකකින් ඒව ගන්න පුළුවන් කමක් තියෙනවා සර් ඔක ප්‍රායෝගිකව පන්ති කාමරේ ප්‍රැක්ටිකලි කරන්න හිටියේ
කෙලිම නමුත් මේ ලොක්ඩවුන් එකත් එක්ක ඒක අහිමි වුණා. හරි. ඒක නම් අපි වැඩි විස්තරේ දාලා සෙමිනාර් එකෙම බලමු. ඔව් මම ලින්ක් එක දානවා ගෲප් වලට. හරි. පළවෙනි එක x සමාන 120යි. right? එතකොට අපි තව ගණනක් හදමු මේක සරලයි මේක ගොඩාක් මම මේක ටෙක් ගහින්නේ right? මේක x මේක 150 මේක x1 මේක දාගෙන x1 මේ සංකේතය ඔබ දන්නවා එදා මම රූපිකව සම්බන්ධතා ගොඩ නැගෙන හැටි කියනවා තමයි මගේ මේ සම්මන්ත්‍රණ මාලාවේ මූලික කලින් සම්මන්ත්‍රණ දෙකක් තියෙනවා ඒක මූලික ප්‍රවේශය කෝණ නම් කරන හැටි කෝණ වර්ග ඒවා හරිම වැදගත් ඒවා බලන්න බලපු නැති අය ඉන්නවා ඊට පස්සේ මම ප්‍රත්‍යක්ෂ තර්ක කිරීමේ රහස මන්ත්‍රණය එතන තියෙනවා ප්‍රත්‍යක්ෂ වීඩියෝ එක බලන්න DA এডুকেෂන් එක අහලා right ඊට පස්සේ ඔබ මේ පාඩමට එන්න ඕනේ ඒ දේවල් බැලුවේ නැත්නම් බලන්න ඕනෙන් පොතක ලියාගන්න කොලේක උනොත් කමක් නැහැ right හරි ඊට පස්සේ මේක x වලගේ හොයන්න මේක x වලගේ කීයද එන්නේ මලකට අන්න ඔය තේ මේවා දැනන්නේ right මේවා තමයි ඔය ජාතික සෙමිනාර් එකේ බහුතර ගුරුවරු වැඩ දදා හදන්නේ මුළු ලංකාවේම වැඩිම පිරිසක් සහභාගී වෙනවා මම දන්නවා මේ ලංකාවේ වැඩි පිරිසක් 69 ලක්ෂ පිරිසක්ගේ දුරදරුවෝ මේක x හොඳන්නේ කොහොමද නේද මේක x වලගේ කොහොමද සොයන්නේ මගේ පුතේ 360න් මේ ටික එකතු කරලා අඩු කරා right x 50 එකතු කිරීම 90 උත්තරේ නම් x සමානයි 360 අඩු කිරීම මේක 204 right බිඳුව 6න් 4 2යි 3න් 2ක් 1 නේද ප්‍රමේය තමයි ලක්ෂ දෙකක් එකතු වෙලා හැදෙන්නේ මොකක්ද සරල රේඛාවක්. එහෙනම් සරල රේඛාවක ලක්ෂණය මොකක්ද? මේ සරල රේඛාවක් මත කෝණවල එකතුව මේක කියනවා සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව අංශක 180. ඔබ ලියාගන්න මම ලියන්න ඕනේද? නේද? මේවා ඕනම පොතක තියෙනවානේ සරල රේඛාවක් මත අන ඒ ටෙක්නිකල් වර්ඩ් බද්ධ කෝණ අපි ගිය සතියේ ඒ ටෙක්නිකල් වර්ඩ්ස් එන්න ඕනේ ප්‍රමේය සරල රේඛාවක් මත බද්ධ කෝණ පරිපූර්ණ වේ අන්න අපි ගිය සතියේ ඉගෙනුවා බද්ධ කියන්නේ මේ වගේ ඇලවිලා ජොයින්ට් වෙලා හා වෙලා ඉන්න අය එතකොට සරල රේඛාවක් මත බද්ධ කෝණ සරල රේඛාවක් උඩ ඉන්නේ ඇලවිලා යා වෙලා ඉන්න කෝණ අන්න ඒ කෝණ පරිපූර්ණ පරිපූර්ණකයි කියන්නේ 180 අනුපූර්ණකයි කියන්නේ 90 සරල රේඛාවක් මත බද්ධ කෝණ පරිපූර්ණක වේ. ඔය ප්‍රමේය වචනෙන් ලියන්නේ ඕන. මෙන්න මේකේ ළමයි අහලා තිබ්බ අපිට ඕන විදිහට ලියන්න පුළුවන් බෑ මේ ටෙක්නිකල් වර්ඩ්ස් මේක ඕනේ මේ වර්ඩ් මේවා ඔය ටෙක්නිකල් වර්ඩ්ස් නැතුව ප්‍රමේය ලියුවොත් ලකුණු කැපෙනවා. අතිමහ. මේක තිබන් මුලින්ම දාන්න මේ ගානක් 1988 වුණා වැදගත්. ඔගොල්ලෝ ඉපදිලා මේක අංශක 40යි මේක y මේක x මේකද කියන්නේ x ධන y ही आगे सोय මොකද්ද මේක මොන අවුරුද්දේද 1988 වගේ මාකටිං මේ හදත් බලන්නේ නේද right මම පාස් පේපර්ස් වලින් දෙන්නම් මේවා අපි බව පෙන්වීමකට යමු ওই જાති කරනවා මම සමහර පාස් පේපර්ස් ගණන් පොඩ්ඩක් වෙනස් කරලා ගන්නවා right ඒ ගානම නෙමෙයි චූටි වෙනසක් කරලා මේ හා සිමිලර් යන ගානක් 1000 ඕනේ බව පෙන්වන්න කිව්වොත් මම කියවන්නේ රීසන් නෝ ගණනය කරන්න කිව්වොත් අගය සොයන්න කිව්වොත් හේතු ඕනේ නැහැ
දැන් ළමයි කෙලින්ම උත්තරේ දාලා තිනවා ලකුණක් කපනවා මම සාමාන්‍යයෙන්. හේතුව ඕනේ, රීසන් එක ඕනේ. නේ මේකේ කොහොමද එන්නේ තමයි මේක? අන්න x ධන y ආගේ x ඇතුළත් සම්බන්ධතාවයක් ගොඩනගාගන්න. xx ධන 40 right y ධන y තමයි මම වේගවත් වැඩිද ස්ලෝද අර ගිය සෙමින එකේදී වේගය වැඩි කියලා ළමයි කිව්වා. නිසා මම පොඩ්ඩක් ස්ලෝ බීට් එකේ යනවා. සර් ප්‍රත්‍යක්ෂ YouTube එකේ දාලා තියෙනවා. xx 2x මේවට ප්‍රත්‍යක්ෂ භාවිත කරන්න පුළුවන් හේතු ලියන්න නැති නිසා ඒක මෙන්ෂන් කරන්න ඕනේ නේ. මේක xx 2x y 2y ධන 40 යහට කියලා අඩු කරන්න මනෝමය 140යි. ඔබ දකිනවා x ධන y යගේ ගන්න නම් මේ හැම පදයකම දෙක පොදුයි දෙකෙන් බෙදන්න ඕනේ. ඒතර මේක දෙකෙන් බෙදුනම x සමීකරණයක් කියන්නේ තරාදියක් වගේ එක පැත්තකට කරන දේ අනිත් පැත්තට කරන්න ඕනේ. එතකොට මේක සමානයි 70යි. x ධන y සමානයි 70. හේතු ලියන්න අවශ්‍ය නැත. හරි. අපි මේ ළමයි කියනවා මේ යන වේගය හොඳයි කියලා. ඇත්තටම මම කලින් සෙවන දෙකම ටිකක් වේගවත් කරා. මම එහෙම කරේ ඒක YouTube එකේ දාන නිසා. නමුත් අපි සමහරක් ළමයි YouTube බලන්න වෙලා නැහැ නේද? ඒක නිසා අපි හිමිට මේ දෙවෙනි අන්න බව පෙන්වීමේ පොඩි ගණන් වලින් අපි ගැඹුරු ගණන් වලට මේ ගාන හදන්න ඔබට හිතෙන විදිහ. මේක හිතේ අපි ඉගෙනගත්ත එක ක්‍රමය එක භාවිතේ සම්බන්ධතාවයෙන් ගොඩනගන P සහ Q සමාන බව පෙන්වනවා. ତොර මේ කෝණ දෙක සමානයි xx AB සරල රේඛාවක් කියලා දීලා තියෙනවා. අන්න එකම දත්තේ දීලා තියෙන ප්‍රධානම දත්තේ ඊළඟට දත්තේ මේ දෙක සමාන බව භෞතිකව දත්ත ගන්න පුළුවන්. AB සරල රේඛාවක් බව දීලා තියෙනවා. ඊට පස්සේ රූපිකව ගන්න පුළුවන් දත්තේ තමයි මේ දෙක සමාන. අපි ගිය සතියේ කලින් ගිය සතියේ සාකච්ඡා කරා රූපිකව කොහොමද සම්බන්ධතා ගන්න කියලා නේද? ඒතර ඔය වගේ ගණක් ලියන විදිහ එක ළමයින්ගේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අත්‍යවශ්‍ය පියවර ටික එනවා නම් හේතුත් සමග මෙතනදී හේතු තමයි වැදගත්. නිවැරදි හේතුත් එක්ක පියවර ටික එනවා නම් ගාන ගොඩ. right අපි ලියමු මේ ගාන right මේකේ p සමානයි q බව පෙන්වන්න. අන්න හේතු ලියමින් යන්න ඕනේ. p වල අගය හොයාගන්න මේක සරල රේඛාවක් මේක සරල රේඛාවක් බව ප්‍රයෝජනෙට ගන්න. දීලා තියෙන දත්තය ප්‍රයෝජනෙට ගන්න. මොකක්ද ගන්න තියෙන්නේ? අපි දන්නවා සරල රේඛාවක් මත බද්ධ කෝණ වල එකතුව 180. එහෙනම් අපි ලියනවා p වල අගය x අසුරින් ලියන්න පුළුවන් p සමානයි 180 ඍණ x. මොකක්ද හේතුව? ඔගොල්ලෝ ලියන්න ඕනේ එතන හේතුව නම් සාරේ බාහු විභාගෙදී මෙහෙම ලියුවොත් solid.com ඔගොල්ලෝ ලියන්න ඕනේ සරල රේඛාවක් මත බද්ධ කෝණ. මම කෙටියෙන් දෙනවා සාරේ බාහු කියලා. කෝණයට මේ සංකේතය දාන්න පුළුවන්. දැන් සමහරක් ළමයි මෙහෙම කෝණේ සංකේතය දාගෙන ගියාම නේද ඉස්කෝලෙන් අහලා තියෙනවා ඔයා ඉතුරු කරගත්ත කාලෙ මොකද්ද කරන්නේ කියලා. අනේ ඒකම තමයි ලංකාවට වැරදිලා තියෙන්නේ. ජපානයේ කියන්නේ තත්පරයට ප්ලෑන් කරන මිනිස්සු. නේද? ළමයාට පාසලෙදිම තමයි ටයිමින් ගැන උගන්වන්න ඕනේ. එතනදිම තමයි ගුරුවරු ළමයිගේ ටයිමින් අහිමි කරන්නේ. right? ඒතර කෝණයට මේ සංකේතය දාන්න පුළුවන් ළමයි. සරල රේඛාවක් මත බද්ධ කෝණ. ඔගොල්ලෝ විභාගෙදී ලියන්නේ මේක සරල රේඛාවක් මත බද්ධ කෝණ. तो p 180 රීඩින්ග්ස් මේක අංක 1 බීජගණිතේ මුළු මහත් ගණිතේම හදවත බීජගණිතේ ජ්‍යාමිතියට බද්ධ කරගත්තාම හරි සරලව යන්න පුළුවන් ඔප්පු කෙනෙක්. හරි ඒ දෙක බද්ධ කරගන්න පුළුවන්. ඒ සම්පූර්ණ අයිතිය තියෙනවා. දැන් හදන්නේ පො ඒගොල්ලෝ හදන්න x ධන x 180 එහෙම මේක සරල රේඛාවක්. එතකොට p ධන x 180. ඒ නිසා p වංශ p අපිට උක්ත කරලා ලියන්න පුළුවන් 180 න් x අඩු කරාම p වල අගය ලැබෙනවා. ඊළඟ පියවර ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න. q වල අගය
මේ ආකාරයෙන් ලියාගන්න 180 ඇසුරේ මැසේජ් එකක් යවන්න ලියපුවා ඉතින් ඔව් අනහ මේක කිව්වලාගේ x ඇසුරෙන් ඒත් එන්නේ කවුද මේ පැත්තේ සරල රේඛාව සලකුව 180 දිනක් තව සාරේ බාකෝ ඔහුල ලියන්න ඕනේ සරල රේඛාවක් මත බද්ධ කෝණ පරිපූර්ණයි කියලා ලියන්න අවශ්‍ය නැහැ සරල රේඛාවක් මත බද්ධ කෝණ ලියවම ප්‍රමාණවත් අනේ මෙහෙම 1 2 එහෙම දාගන්නත් පුළුවන් නැත්නම් මේ ගානදී එහෙම ඕනෙත් නෑ නම කෙලිම එම නිසා p සමානයි කියනවා දැන් පේන p වලගේ එන්නේ 180 x q වලගේ එන්නේ 180 x නේද p සමානයි q එම නිසා p සමානයි q මෙතන හේතුව මෙතන බව පෙන්වීමේ හේතුව සරල රේඛාවක් මත බද්ධ කොන සරල රේඛාවක් මත බද්ධ කොන එතකොට p සමානයි q p සමානයි q right सामान्य पल विभागेදී මේක ලියන්න ඕනේ සරල රේඛාවක් මත බද්ධ කොන කෙටියෙන් ලියන්න එපා එකම කාරණේ හැමතිස්සෙම අහන්නත් එපා right ඔන්න ඔය මූලික ප්‍රමේය ඇසුරෙන් මේකේ ඇත්තටම ගණන් ගොඩාක් තියෙනවා ඉතින් මම මේ ඉතින් අපි සාකච්ඡා කරමු ගණන් ඔක්කොම එකව කරලා right මේක සරල නිසා මෙතන ගොඩක් අපි ජීවත් වෙන්න ඕනේ නැහැ අපි අමු ප්‍රමේය දෙක right විශේෂයෙන්ම අද සෙමිනාර් එක ගොඩාක් වැදගත් වෙනවා ළමයින්ට ජ්‍යාමිතිය ඉගෙන ගන්න කොහොමද කියලා දැනගන්න. ළමයි දන්නේ නැහැ ජ්‍යාමිතිය ගණන් වර්ග කීයක් තියෙනවද මොන ඒවටද හේතු දෙන්නේ ගුරුවරු වැඩිපුරම උගන්වන්නේ මොන જાතියේ ගණන්ද නේද? ඒකට ළමයට නිවිලිතිව මේ දවස්වල තියෙන ඔය ෆ්‍රී සෙමිනාර් වලින් දැනුම ලබා ගන්න නම් ඇත්තටම ගොඩාක් වටිනවා මේ දිවිලිදිව ඉගෙන ගන්න ආකාරය සහ විභාගයට එන දේවල් දැනගන්න. ළමයි මම මේක තුන්වෙනි ගානක් ටියුට් එකෙන් දානම් පොඩ්ඩක් වැදගත් ගානක් මම මේ වෙලාවේ S2කට යමු වුණා. මෙන්න මෙහෙම මේක දලසටහන. මේක 100 සහ 80 BD ABC සරල රේඛාවක්ද හේතු දක්වන්න. අර එහෙම ප්‍රශ්නක් තියෙනවා. ප්‍රමේය රිවර්ස් එක ගැන ප්‍රශ්න. දැන් මේක දල සටහනක් අඳිනකොට පොඩ්ඩක් නියම හැදෙන්නේ වෙනස් වෙන්න පුළුවන්. දැන් මේකේ අහනවා ABC සරල රේඛාවක්ද හේතු දක්වන්න. අනේක නෑ දාලා ඔව් දාලා ටිකක් වෙලා යනවා. ඔව්. වැඩිපත් වෙන්න නේ. මේක සරල රේඛාවක්ද? ඔව්. මොකක්ද රීසන් එක? ඔව්. අනේ එහෙම ළමයි උත්තර දාන්න බොහොම හොඳයි. උත්තර අපිට ලස්සනකට යන්න පුළුවන්. right AB සරල රේඛාවක්ද? ඔව්. මොකද හේතුව? 100 ධන 180 නේද? නැත්නම් ලියන්න කෝණ දෙක පරිපූර්ණ. මේක ලිව්වත් ඇති. හේතු. ඇහෙන්නේ නැහැ. ඇහෙනව නේද? අනිත් පැයට. ඔව් එකතු 180 නිසා රේඛාවක් මත ඇති කෝණ වල එකතු. මේක කෙටියෙන් ලිව්වමත් ඇති මේ දෙක එකතුව හේතුව මේක පරිපූර්ණකයි. අපි වචනෙන් ලියමු මේම බද්ධ කෝණ පරිපූර්ණක වෙන. බද්ධ කෝණ පරිපූර්ණකයි. අර ඒක කම්ප්ලීට් උත්තරේ බද්ධ කෝණ පරිපූර්ණකයි. ඒ කියන්නේ 100 ධන 80 180. එහෙනම් නේද ළමයි? ඔව්. එහෙනම් ඔව් හරි. බද්ධ කෝණ පරිපූර්ණකයි. right. හරි.
අපි ඊළඟ ප්‍රමේය දෙකට යමු. ප්‍රමේය දෙක. ප්‍රමේය දෙක දැන් අපි සරල රේඛාවක ලක්ෂණ කතා කරන්නේ නේද? ප්‍රමේයට ප්‍රේම කරන්න සරල රේඛා දෙකක් හමු වුණොත් මොකද වෙන්නේ? සරල රේඛා දෙකක් හමු වුණොත් මේ ප්‍රතිමුඛ කෝණ සමානයි. y ට y සමානයි. y ට y සමානයි. නේද? මේකට කියනවා ප්‍රමේය කියනවා සරල රේඛා දෙකක් ඡේදනය වීමේදී සරල රේඛා දෙකක් ඡේදනය වීමේදී ප්‍රතිමුඛ කෝණ සමාන වේ. අටේදී ඉගෙන ගන්න ප්‍රතිමුඛ කෝණ සමාන වේ. ප්‍රතිමුඛ කෝණ අනේ ටෙක්නිකල් වර්ඩ්ස් වලදී ප්‍රතිමුඛ ඔය ප්‍රමේය ලියනකොට ප්‍රතිමුඛ කියන වචනේ ඉන්නෝ මූණට මූණ දාගෙන ඉන්න කෝණ වලට කියනවා ප්‍රතිමුඛ කෝණ. මූණට මූණ දාගෙන දැන් සමුඛ කියන්නේ මූණට මූණ. දැන් මේක ප්‍රතිමුඛ කියන්නේ මූණට මූණ තමයි. නමුත් මෙහෙම ඡේදනයක තියෙන ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ ඒ වචනේ තියෙන මුඛ කියන්නේ කටන නේද? කටවල් දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධව තියාගෙන ඉන්නවා. මෙයා මේ පැත්තට කට අරගෙන ඉන්නවා. මෙයා මේ පැත්තට කට. ප්‍රතිමුඛ. මෙයාගේ කට මේ පැත්තට ඇරලා. මේ කෝණේ කට අනිත් පැත්තට. ඒතකොට ප්‍රතිවිරුද්ධ දිශාවට කටවල් ඇරලා. ඒකයි කියන්නේ ප්‍රතිමුඛ කියලා. මුඛ කියන්නේ කට. ප්‍රතිමුඛ ප්‍රතිවිරුද්ධ දිශාවලට කට ඇරලා තියෙනවා. Perfect. Brain exercise කරමු. මැදදී. right. සරල රේඛා දෙකක් ඡේදනය වීමේදී ප්‍රතිමුඛ කෝණ සමාන වේ. ඒතකොට මේ ප්‍රතිමුඛ කෝණවල අපිට ගණන් සෑහෙන්න තියෙනවා. අපි ඉස්සරම සරල මට්ටමේ ගණනක් හදලා මේ ප්‍රතිමුඛ කෝණවලදී විධිමත් සාධනයකට යමු. අපි මේක හදුන ඉතාමත් ප්‍රාථමික අවස්ථාවේ ගණන මේවා අර ගණනය කිරීම. right. तो ABC හොයන්න හේතු ලියන්න ඕනේ. ABC සොයන්න හදන්න බලන්න. මේක අටශ්‍රේණිය මට්ටමේ ප්‍රාථමික ගණන. හැබැයි ඔයගේ ගණන් පවා ඕඩර් පේපර් එකේ ඇවිල්ලා තියෙනවා. නිසා මේක අතහැරලා දාන්න බෑ. ඊට පස්සේ අපි යනවා මේකේ මේ ප්‍රමේය විධිමත් සාධනය කරන්න අපි ගමන් කරනවා. right. හරි. ළමයි කරන්න බලන්න මේ ගැන්තුන හොයලා දෙන්න මට ඉක්මනට. අන්න ළමයි ශනිකෝවෙන් දැන් මෙතනදී මෙයාට b සමානයි 60 ප්‍රතිමුඛ කෝණ b සමානයි 60 c වලගේ හොයන්නේ කොහොමද සරල රේඛාවක් මත බද්ධ කෝණ 180 වෙන් මේක සරල රේඛාවක් නේ 180 වෙන් 60ක් අඩු කරනවා. එතකොට මේක එනවා 120 180 වෙන් 60ක් අඩු කරාම 120 එතකොට c 120 නම් නේද මේ ඒ වලගියත් වෙනවා කීයද 120 a සමානයි 120 a සමානයි 120 a සමානයි 120 හරි එක පළවෙනි එතකොට ඔය જાතියේ ගණන් වල මම පාස් පේපර්ස් ගණන් වලට යන්න කලින් විධිමත් සාධනයකට අපි යමු. right මේක තමයි අර සරල මූලික මට්ටමේ ගණන් නිසා අපි විධිමත් සාධනයකට යමු. right මෙන්න මේ ප්‍රමේය ඔප්පු කරන්න ඕන. ප්‍රමේය ඇත්ත බව ඔප්පු කරන්න ඕන. ඒ කියන්නේ අපි දැන් ඉගෙන ගන්න යන්නේ අන්න විධිමත් සාධනය. අපි දැන් ඉගෙන ගන්න යන්නේ විධිමත් සාධනය. ඒකට කියන නියම ටෙක්නිකල් වර්ඩ් එක විධිමත් සාධනය. right මෙන්න මේ විදිහට අපි ලියමු. ඉස්සෙල්ලා ඒක ගාන එන්නේ තමයි ප්‍රමේය ලියනවා. නේද? සරල රේඛා දෙක ඡේදනය වීමේදී ප්‍රතිමුඛ කෝණ සමාන බව සාධනය කරනවා.
මෙතන සාධනය කරන්න කිව්වම ඒක විධිමත්ව සාධනය කරන්න. විධිමත්ව සාධනය කරනවා කියන්නේ දත්තය සාධනය කළ යුත්තේ අනේ ටික දාන්න ඕනේ. එතකොට මේකෙදී මේකෙදී ළමයි එනවා අපි රූප සටහන බොහෝ වෙලාවට දෙනවා CD මේක. එතකොට මේකේ තොරතුරු තමයි දත්තය ලියන්න ඕනේ. AB හා CD සරල රේඛා දෙක ඡේදනය සරල රේඛා OED ඡේදනය ඊට පස්සේ සාධනය කළ යුත්තේ ඒ කියන්නේ ඔප්පු කරන්න ඕන එක තමයි මේ ප්‍රතිමුඛ කෝණ සමාන බව. මෙයාට සමාන එක AOD සමානයි AOD සමානයි COB. ඊළඟට මේ කෝණය සමාන බව. DOB සමානයි AOC බව විධිමත් සාධනය. අන්න ඔය දෙක ඔප්පු කරන්න ඕනේ. සාධනය කළ යුත්තේ නේද? ඊට පස්සේ මේක නිර්මාණයක් අවශ්‍ය නැහැ. අන්න අපි යනවා සාධනයට. අන්න අපි යනවා සාධනයට. මේක දැන් සාධනය කරන්න යනකොට කලින් අපි ඉගෙන ගත්ත ප්‍රමේයන් අපිට මේකෙදි භාවිත කරන්න පුළුවන්. කලින් ඉගෙනගත්ත ප්‍රමේයන් භාවිත කරන්න පුළුවන්. ඒතකොට කලින් ඉගෙනගත්ත ප්‍රමේය තමයි සරල රේඛාවක් මත බද්ධ කෝණ පරිපූර්ණ. මේ ප්‍රමේය හැර වෙනත් ඕනෑම ප්‍රමේයක් මේක ඔප්පු කරන්න භාවිත කරන්න පුළුවන්. අපි කලින් ඉගෙන ගත්තා මේ සරල රේඛාවක් මත බද්ධ කෝණ පරිපූර්ණකයි කියන්නේ. අන්න ඒක අපි භාවිත කරමු. මෙන්න මේ කෝණය සහ මෙන්න මේ කෝණය එකතු 180. එතකොට අපි ලියනවා ඒක AOD දැන් මේ කෝණය කවුද? DOB සමානයි අංශක 180යි. අන්න ප්‍රමේය දිගට ලියන්න ඕනේ සරල රේඛාවක් මත බද්ධ කෝණ. මම කෙටින් ලියවම ළමයි අහනවා විභාගෙදි තෝම ලියවම හරිද කියලා. වැඩි හරියන්නේ නැහැ නේ මම දීලා. සරල රේඛාවක් මත බද්ධ කෝණ. ඕනනම් අර මම කියවනේ සමගාමී සමීකරණ බීජගණිතය වගේ භාවිත කර අංක 1 කියලා දාන්න. AOD සමානයි DOB. ළමයි අපිට පේන්නේ නැද්ද? එක්සෙල් වල පොඩ්ඩක් පේනවා. හරි. ඊට පස්සේ මේ දෙක එකතු 180යි වගේම මේ කෝණ දෙක එකතුවත් 180. DOB දැන් COB සමානයි 180. ඒක ඔයගොල්ලෝ ලියන්න ඕනේ. මම මේ දාන්නේ එකම දේ යෙදෙනකොට ඔය සිංහල කියන නෝම දානවනේ. ඔයගොල්ලෝ ලියන්න ඕනේ හොඳයි. සරල රේඛාවක් මත බද්ධ කෝණ. අන්න මෙතනදී දැන් ප්‍රත්‍යක්ෂ භාවිතාව දත්තයට පහරින් දීලා තියෙන්නේ සාධනය කළ යුත්තේ. ඔයගොල්ලෝ දිගට ලියා ගන්න. සාධනය කළ යුත්තේ. මේක සාධනය දත්තය සාධනය කළ යුත්තේ සාධනය. එතකොට මම ලියුවා මූලික ප්‍රමේය මේ කෝණ දෙක එකතු 180යි මේ කෝණ දෙක එකතු 180යි AOD දැන් DOB 180 එක ඊට පස්සේ DOB දැන්
BOC සමාන 180. එහෙනම් සමාන කැලලකට සමාන කැලල සමාන වීම ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් මේ දෙක එකිනෙකට සමාන වෙනවා. නැත්නම් එක සමානයි දෙක. එකම දෙන්නේ එකතු 180. ඇතරම මෙතන මේ ප්‍රත්‍යක්ෂ භාවිතාවේ එක සමානයි දෙක බැවින්. එහෙම ලියන්නත් පුළුවන්. ඒක ලස්සනයි. බලන කෙනෙක්ට තේරෙනවා. මම මේ සයිඩ් එකකින් ලියන්නද මෙතන ඉතුරු ටික ඉඳ දෙන්නේ නෑනේ. මේ සයිඩ් එකකින් ලියුවොත් right මම මේ උඩ ටික මකන්නද මේ ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් මකා ගන්න මේ උඩින් මන් ලියන නැත්නම් මේ සයිඩ් එකට යන්න පුළුවන් නේ මේ සයිඩ් එකට යන්න මේ සයිඩ් එක right අපේ මේ විදිහට ලියමු එක සමානයි දෙක බැරි එක සමානයි දෙක බැරි අපිට ලියන්න පුළුවන් AOD දාන DOB සමානයි DOB දාන COB මෙතනට හරි දීසන් ප්‍රත්‍යක්ෂ කියලා ලියන්න සමාන කැලලකට නේද සමාන කැලල එකිනෙකට සමාන වෙනවා අර මෙන්න මේ ප්‍රත්‍යක්ෂයේ සමාන වෙනවා B සමානයි C නම් අවසානයේදී A සමානයි C. ඒක ප්‍රත්‍යක්ෂ කියලා ලිව්වේ නැහැ කියලා එතනදී විභාගයේ අවුලක් නැහැ හොඳේ. ඇත්තට මේ ඇතුළේ තියෙන ප්‍රත්‍යක්ෂ. ඊට පස්සේ මේ බලන්න අපි දකිනවා මේ දෙකටම පොදු කැලලක් තියෙනවා. ඒක අයින්ට කරනවා. දෙපැත්තම අදු කරනවා DOB. එහෙනම් ඒකත් අර අපි කරන දේ මෙතන ලියන්න දෙපසින්ම DOB අඩු කරන්න විභාගෙදී ලියන්න ඕනේ මම මේ ලියන්නේ ඔයගලන්ට ආපහු නැවත බලන්න හොඳට තේරෙයි දෙපැත්තෙම DOB අඩු කරන්න අපි අඩු කිරීම ලියන නිසා ඒක ලියන්න අවශ්‍ය නැහැ right AOD දන DOB මේ පැත්තට අඩු කරනවා DOB right එතන මේක DOB දන ZOB අඩු කරනවා DOB දෙපැත්තෙම අඩු तो මේක කැපෙනවා මේක කැපෙනවා අඩු කරාම නේද මේකට අපිට රීසන් එක ලියන්න පුළුවන් ළමයි මොකද්ද ප්‍රත්‍යක්ෂ නේද ඒකට රීසන් එක ප්‍රත්‍යක්ෂ අනේ හැම නිසා ඔප්පු වෙනවා AOD සමානයි එකක් ඔප්පු කරනවා COB එතකොට මේ AOD සමානයි COB කියලා ඔප්පු කරපු ඒ පියවර ටිකම අපි භාවිත කරනවා ළමයි මේ කෝණ දෙක එකතු 180යි මේ කෝණ දෙක එකතු 180 මේ දැන් මුලින්ම පටන් ගත්තේ මෙතනින්නේ මේක මේ කෝණය අතහැරලා මේ කෝණ දෙකෙන් පටන් ගන්නවා මේ කෝණ දෙක එකතු 180යි මේ කෝණ දෙක එකතු 180 तोर මේ පොදු කැලල ඉවත් කරාම මේ දෙක එකිනෙකට සමාන වෙනවා. අන්න එතකොට ඔය පියවර ටිකමනේ යන්නේ. අන්න ජ්‍යාමිතියේදී සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. එකම පියවර ටික නැවත ගලාගෙන යනවා නම් අපි කියනවා මෙන්න මෙහෙම කෙටි වාක්‍යයක්. ඊහත පරිදිම DOB සමානයි AOC බව पेनविय है කියලා වැඩි ෂේප් කරගන්න. ඒක ජ්‍යාමිතිය ලක්ෂණය එකම පියවර නම් යන්නේ මේ පියවර ටිකමනේ මේ දෙක එකතු 180යි මේ දෙක එකතු 180යි ඒක නිසා එක සමාන වෙනවා දෙකට මේ පොදු කැලල අයින්ට කරනවා මේ ආපහු බලන්න මේ දෙක එකතු 180යි මේ දෙක එකතු 180යි तोර මේක තමයි පොදු කැලල එක දෙපැත්තෙන් අඩු කරනවා तोर මේ කෝණ දෙක සමාන මේ රොටේට් එකම මේ පියවරම යන්නේ එතකොට ඒක නිසා තමයි ජ්‍යාමිතියේදී මේක very special case එකක් ඊට පරිදිම මේක බවපෙන්විය හැක ජ්‍යාමිතිය පොඩි ෂෝට් කට් එකක් අන්න ඒව පුරුදු වෙනවා විධිමත් සාධනයෙන් කරනකොට අන්න ඒකයි මේකේ වාසිය තියෙන්නේ
හරි ගණන් ටික දාගන්න විදිමත් සාධක. දැන් අපි ඉගෙන ගත්ත අද දවසේ ළමයි ගණන් වර්ග 3ක් අපි ඉගෙන ගත්ත ගණන් වර්ග 3ක්. දැන් මේ පන්තිය ඇත්තටම දැන් මේවා මුලින්ම ගන්නන්නේ grade 9 වල. දැන් අද දවසේ ඔයගොල්ලන්ට grade 9 වල ජ්‍යාමිතිය ටික තමයි කවර් කරන්නේ. හැබැයි grade 9 වල තියෙනවා ගණනය කිරීම, බව පෙන්වීම, විධිමත් සාධනයේ තුනම තියෙනවා grade 9 වල. ඒ නිසා ඒක හරි සීරු මාර්ගයෙන් ඉගෙන ගන්න ඕනේ. එතනින් ගමු. ඔව් මේවා සරල ප්‍රමේයන් නිසා ඉදිරියේදී මම මේ ගැන වෙනම ගණන් හදනවා. ඔව් විභාගෙදී මේව දෙන්න ඕන. සිත් දෙකක් කරන්න. ඒක ජ්‍යාමිතිය ලක්ෂණය. අන්න ඒ වගේ ජ්‍යාමිතිය එක එක ලියන ස්ටයිල් තියෙනවා ළමයි. ඒ ස්ටයිල් ඉගෙන ගත්තම මේ ජ්‍යාමිතිය තමයි ලකුණු ගන්න බේසින් පාඩම. අඩු කාලෙකින් ගේම් එක ගහගන්න ඕනේ. හිමීට යන්න ඕනේ. ඉතින් මේ පාඩම් හිමීට ටිකෙන් ටික. මම මේක මකන්න මේ ළමයි දිහාට ඉවරයිලු. ඊළඟ ප්‍රමේයට යමු අපේ මේ ප්‍රමේයන් වල බොහෝ ගණන් වලට මම යන්නේ නැහැ. මේ ප්‍රමේයන් කොහොම එකව කරලා මිශ්‍ර අභ්‍යාස වලට අපි ඉදිරියේදී යමු. දැන් මම ඔය ලැක්ක සමානක් සෙමිනාර් වල මේ ජාතික ගණන් ඉතින් 10 30ක් හදනවා. සූකිලි වගේ ළමයිට හිතනවා ජාතිකේ පට්ටයි. ඒකට වඩා ජාතික ගැඹුරක් තියෙනවා. ගැඹුර කියන්නේ හැබැයි අමාරු නෙමෙයි. right? ඒක ගැඹුර. අමාරු නෙමෙයි. ගැඹුර. ඒ ගැඹුරට යන්නේ නැතුව සම්පූර්ණ ලකුණු ගන්න බෑ. ජාතික උඩින් අත ගාලා වැඩක් නැහැ. හරි. අපි ඊළඟට යමු ප්‍රමේය 3. ප්‍රමේය 3. දැන් අපි සරල රේඛාවක් ගැන ලක්ෂයෙන් පටන් ගත්තා. ලක්ෂ දෙකක් එකතු වෙලා සරල රේඛාවක් හැදුණා. සරල රේඛාවක ලක්ෂණ කතා කරලා සරල රේඛා දෙකක් ඡේදනය වුණොත් මොකද වෙන්නේ? අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරමු මේ සරල රේඛා 3 මේ හරි ස්පෙෂල් විදියට හමු වුණා. මෙහෙම සමාන්තර සරල රේඛා දෙකක්, සරල රේඛා 1 2 සරල රේඛා 3. සරල රේඛා දෙකක්, ට්‍රේපීලි දෙක සිල්වරන් කොටෙන් කැපුණාම අන්න මේ සිල්වරන් කොටේ කියන අපි තීරයක් රේඛාව අන්න එතකොට ලැබෙන කෝණ ගැන අපි ගිය සෙමිනාරේදී කතා කරා. ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. ඒක නිසා ඒ ගැන මම ගොඩාක් සාකච්ඡා කරන්නේ. එහෙනම් මේ ප්‍රමේය කියවෙන්නේ නේද? සමාන්තර රේඛා දෙක තීර්යක් රේඛාවකි ඡේදනය වූ විට සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට පළවෙනි එක අනුරූප කෝණ සමාන වේ. අනුරූප කෝණ සමාන වේ. මොනවාද අනුරූප කෝණ අපි ගිය සතියේ ඉගෙන ගත්තා. මේ ඉස්සෙත් අකුර හැදෙන්නේ මුල ඉන්න කෝණ. ඒ දෙක සමාන්තර නම් අනුරූප කෝණ සමාන වෙනවා. මේක අපි කෝණ ටිකක් දාගමු A B C D E F G H. sorry ඉස්සෙත් අකුර නෙමෙයි. right. අනුරූප F අකුර හැදේ. right. අනුරූප කෝණ මේ මුල තමයි තුන් මුල නේද? මුල තමයි තුන් මුල. මෙතනදී ගන්නේ ළමයි අපි රේඛා දෙකක් සමාන්තර වුණාම නේද? රේඛා දෙකක් සමාන්තර වුණාම නේද? මේ සමාන්තර රේඛාවල නේද? මේ බලන්න මේක සමාන්තර රේඛාවේ යටින් තියෙන කෝණය නම් මෙතනදී ගන්න සමාන්තර රේඛාවේ යටින් තියෙන කෝණ. ඔක අපි මෙහෙම දිගට බැලුවොත් සමාන්තර රේඛාවේ යට කෝණයට මේ සමාන්තර රේඛාවේ යට කෝණය. හැබැයි
ඒ වගේම සමාන්තර රේඛාවේ මේ උඩ කෝණේ සමාන. යට කෝණේ ගත්තොත් ඒකත් අනුරූප කෝණ. උඩ කෝණේ ගත්තොත් ඒකත් අනුරූප කෝණ. එතකොට ඒකේ F අකුරේ ස්ටයිල් එකට හැදුනම මේ මුළු තුනෙන් පළවෙනි මුල්ලයි තුන් මුල්ලයි. අපි ඔබට කියන මුල්ල තමයි තුන් මුල්ල. පළවෙනි මුල්ලයි තුන් මුල්ලයි තමයි ගන්න. එතකොට ඔක අපිට ඕනේ කියන්න පුළුවන් සමාන්තර රේඛාවක නේද? යට පැත්තේ හැදෙන කෝණ දෙක අනුරූප, උඩ පැත්තේ හැදෙන කෝණ දෙක අනුරූප. කැමති විදිහට ගන්න පුළුවන්. හරි. එහෙනම් මේකේ තියෙන අනුරූප කෝණේ හැඩ දකින්න. අනුරූප කෝණේ හැඩ තමයි වැඩිපුරම තියෙන්නේ. මේ බලන්න මම ඒවා වෙන උඩ සමාන්තර රේඛාවේ උඩ තියෙන කෝණ ටික ගන්න ඉස්සෙල්ලා B සහ F. එතකොට මේකේ B සමාන F. ඊට පස්සේ මේ පැත්තේ සමාන්තර රේඛාවේ උඩ තියෙන කෝණ ටික ගමු මේ අතර තියෙන. මේ කවුද? A සහ E. A සමානයි E. A සහ තොර A සමාන වෙනවා ඊට. ඊට පස්සේ මම මේ පැත්තේ ගමු සමාන්තර රේඛාවේ යට තියෙන කෝණ ටික. යට D සහ G. සමාන්තර රේඛාවේ යට තියෙන කෝණ D සමානයි. ඊට පස්සේ අනිත් පැත්තට තියෙන සමාන්තර රේඛාවේ යට තියෙන කෝණ ටික ගමු මේ. කවුද? C සහ H. Right. Okay. අනුරූප කෝණ. අංක 2. ඒකාන්තර කෝණ සමාන වේ. ඒකාන්තර කෝණ වල හැඩය ඉසෙත්. අන්න ඒකේ හැඩය ඉසෙත්. අපි ඉසෙත් ගලවලා ගමු. C සහ F. එතකොට මේ ඉසෙත්ගේ මුල්ල කෝණ C සමාන F. මේ අතර D සහ F. D සමාන F. ඊට පස්සේ 3 මිත්‍ර කෝණ ඉන්නේ යාළුවෝ ඉන්නේ මාළුවෝ ඉන්නේ ටැංකිය හැදෙසි විවිධ හැඩවලට තියෙනවා. මේක මේ හැඩේට මිත්‍ර කෝණ මොනවාද වෙන්නේ? සමාන නැහැ. පරිපූරක. අන්න වචන. අනුපූරක නම් 90යි, පරිපූරක නම් පරිපූර්ණයෙන් භාගී 180. තොර C මේකේ C තරී අංශක 180. ළමයි D ZF D තරී අංශක 180. අතර කේට ළමයි කොහරි අපි දැක්කොත් මේක අවස්ථා තුනක් තියෙනවා නේද? ඒකාන්තර කෝණ දෙකක් සමාන නම් දැන් උදාහරණ දැන් මේක ඒකාන්තර මුලින්ම අපි අනුරූප ගමුනේ. අනුරූප මේ A සමානයි B නම් මේක අනුරූප කෝණ දෙකක් නේ F අකුරේ හැදෙන්න තියෙනවා. but A සමානයි B නම් AB සමාන්තරයි CD වේ. මේ වචන වලින් ඕන තරම් අච්චුපොත්වල තියෙන නිසා මම සංකේත වලින් දෙන්නේ. but A සමානයි B නම් AB සමාන්තරයි CD වේ. AB සමාන්තරයි CD වේ. but තොර අපි ගණන් වර්ග 3 ඉගෙන ගත්ත ගණනය කිරීම බව පෙන්වීම විධිමත් සාධනෙ. but ඉදිරියේදී අපි ගණන් ගොඩක් හදාගෙන යමු. තොර A සමානයි B නම් AB සමාන්තරයි CD වේ. ඒ කියන්නේ අනුරූප කෝණ යුගලයක් සමාන නම් ඒ රේඛා දෙක සමාන්තරයි. ඊට පස්සේ ඒකාන්තර කෝණ යුගලයක් සමාන නම් රේඛා දෙකක් අතර කොහෙ හරි මේව අපි ගමු මේක x මේක y කියලා මේක AB මේක CD x සමානයි y නම් මොනවාද වෙන්නේ ළම AB සමාන්තර වෙනවා කාටද CD AB සමාන්තරයි කවුද CD වේ. ඊට පස්සේ අපි ගත්තොත් කොහේ හරිම තැනක මෙන්න මේම මිත්‍ර කෝණ යුගලයක එකතුව 180 නම් මේක P මේක Q මේක AB මේක CD නේද මේක කොහමද P dan Q සමාන 180 නම්
AB සමාන්තරයි CD. AB සමාන්තරයි CD. right? ඒ කියන්නේ අනුරූප කෝණ යුගලයක් සමාන නම් හෝ ඒකාන්තර කෝණ යුගලයක් සමාන නම් හෝ මේක මිත්‍ර කෝණ යුගලයක් පරිපූර්ණක නම් එම රේඛා දෙක සමාන්තර වේ. right? ඔලෙලොල්දී මේ කෙටි යොදුන් යොදන්න බෑ මේ ප්‍රමේය ලියන්න ඕනේ. නමුත් දැන් අපි තුමු ගානක අනුරූප කෝණ යුගලයක් සමාන නැහැ. අනුරූප කෝණ සමානයි. ඒ නිසා රේඛා දෙක සමාන්තරයි. කෙටියෙන් ලියන්න පුළුවන්. ඒකාන්තර කෝණ සමානයි. ඒක නිසා රේඛා දෙක සමාන්තරයි. ඒතර මිත්‍ර කෝණ පරිපූර්ණක වේ. යම්කිසි රේඛා දෙකක් සමාන්තර වීමට හේතුව ලෙස කෙටියෙන් ලියනවා මිත්‍ර කෝණ පරිපූර්ණකයි. මෙතනදී කෙටියෙන් ලියනවා ඒකාන්තර කෝණ සමානයි. රේඛා දෙකක් සමාන්තර වීමට හේතුව ලෙස ලියනවා අනුරූප කෝණ සමාන. මම ඒවා ගණන් වලදී ඔයගලන්ට පෙන්නන්නම් තමයි. right? ගණන් වලදී. මේ ටික දාගන්න. කෙටියෙන් සංකේත අසුරින් දාගන්න. මොකද අන්තිම කාලේ නිසා වෙලාව නැහැ අච්චුපත බල්ල ප්‍රමේය දියා ගන්න. ඕවා එහෙම කටපාඩම්ම කරන්න ඕනේ නැහැ. අදහස මේක ලියන්න ඕනේ. අනුරූප කෝණ සමාන නම් රේඛා සමාන්තර වේ. ඒකාන්තර කෝණ සමාන නම් රේඛා සමාන්තර වේ. මිත්‍ර කෝණ පරිපූර්ණක නම් රේඛා සමාන්තර වේ. right. ළමයි ඉවරයි. ඊට පස්සේ අපි ප්‍රමේය 5 6 ගිහිල්ලා ගණන් වලට යනවා. right. දවසේ ටාගට් එක ප්‍රමේයන් 6ක් ලබන සතියේ ත්‍රිකෝණාංග සාමය. ත්‍රිකෝණාංග සාමයෙන් තමයි හොඳ සෙල්ලම් ටික එළියට එන්නේ. විශාල ජ්‍යාමිතික සාධනයන් වලට අපි යන්නේ ඉතින් පස්සේ. right. ප්‍රමේය 5 අපි කවුරුත් දන්න ප්‍රමේයක් 9 දී ඉගෙන ගන්න මුලින්ම ත්‍රිකෝණයක පාදය දික් කිරීමෙන් සෑදෙනවා. පාදය දික් කරාම සෑදෙනවා බාහිර කෝණයක්. අනේ බාහිර කෝණය මේ අභ්‍යන්තර සමුඛ කියන්නේ මං ගිය සතියේ ගන්නෝ මූණලා ඉන්න කෝණ දෙක එකතුවට සමානයි. අපි මේක P Q R S කියමුකෝ. අනේ එතකොට C සමානයි කවුද? A ධන B. අන්න මේ ප්‍රමේය සාමාන්‍ය විභාගදී හේතු ලියනකොට දිගට ලියන්න වෙනවා. මේක අපි ලියමු මෙහෙම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අන්න මේක එක ටෙක්නිකල් වර්ඩ් එකක්. ඒක තියෙන්න ඕනේ අභ්‍යන්තර කියන්නේ මෙතන මේ බාහිර කෝණේ අභ්‍යන්තර කෝණේ මේ අභ්‍යන්තර මෙන්න මේ කෝණේ සමුඛ අභ්‍යන්තර සමුඛ කෝණ දෙකේ අභ්‍යන්තර සමුඛ කෝණ දෙකේ එකතුවට අයික්‍ය කියනවා. එකතුවට සමාන වේ. අන්න ඔක ලියාගන්න. ඔය ප්‍රමේය දාලා මේක ලියාගන්න. ඔය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුව කියලා කියනවා. දෙකම එකයි. අභ්‍යන්තර සමුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. ඒ ටෙක්නිකල් වර්ඩ්ස් ඉගෙන ගන්න. brain exercise ටික වීඩියෝ එකක් දානවා. ඒක ඇති සිප්සර ඔන්ලයින් එකේ ඇති brain practice. සිප්සර online YouTube එකේ ඇති. අපේ DA education එකේ තියෙනව නේද? DA education එකේ තියෙනවා. DA education එක බලන්න ළමයි brain practice තියෙනවා. මම අලුත් සෙට් එකක් දාන්දිම දානවා. එතකම් මේ ඔය තියෙන ටික බලන්න. ඔය කරපු පහම තියෙනවා. ඒක ගොඩාක් වැදගත් ළමයි. ගණන් හදන්න නැතුව මොලේ දියුණු කරගන්න ක්‍රමයක්. ඊට පස්සේ ඉතින් ගණන් හදන්න ඕනේ නැත්නම් විභාග පාස් වෙන්නේ නැහැ. මේ ප්‍රමේයත් ඔප්පු කරන්න පුළුවන් ළමයි. ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර මේ සමුඛ කෝණ දෙකේ එකතුවට සමානයි.
ඕක විධිමත්ව සාධනය කරන්න පුළුවන්. අපි ප්‍රමේය පහත් කරලා ඕක විධිමත්ව සාධනය කරලා ඉමු. ළමෙක් ඉල්ලනවා සර් මේ ප්‍රමේය සෑදෙන ආකාරයත් කියලා දෙන්න. හරි. පස්වන ප්‍රමේයක් දාගමු. 6 වෙනි ප්‍රමේය. මගේ මේ ඇහැට පොඩ්ඩක් පිරලා අමාරුයි. ප්‍රමේය 6. प्रमेय 6 අපි කවුරුත් දන්න ප්‍රමේය 8 දී 9 දී ඉගෙන ගන්නවා. ත්‍රිකෝණයක මේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 නැත්නම් පරිපූර්ණයි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180. අපි ඔකෙන් ගණන් ටිකක් හදලා ලස්සන ගණන් ටිකක් හදලා කලෝමේ අර සමාන්තර රේඛාව කලෝමේ ගණන් ටිකක් හදලා පාස් පේපර්ස් වලත් ඔය මූලික ප්‍රමේයන් 6න් අනිවාර්යයෙන්ම ගණන් 2-3ක් පේපර් එකේ එනවා. ඒක නිසා අපි පාස් පේපර්ස් වලින් උදාහරණ ටිකක් හදමු. ඔය ටික මිශ්‍රව එනවා. right දැන් සර්කිට් එකේ තියෙන හොඳ ලස්සන ගණන් මොකක් මූලික තැන දෙන ටිකක් පාස් පේපර් එකේ पास पेपर्स वरिंग गणन टिक right හරිද ප්‍රමේය දෙක දාගෙන ඉවර කරගන්න. අපි මේ ප්‍රමේය දෙක සහ සමාන්තර රේඛා එකත් භාවිතා වෙන ගණන් ටිකක් හදාගෙන යමු පාස් පේපර්ස් වලට අපු. පළවෙනි ගාන මම පාස් පේපර්ස් ගණන් ඒ විදිහටම දෙන්නේ චූටි වෙනස්කම් කරනවා right මේ දෙක සමාන්තරයි C සමානයි 90 බව පෙන්වන්න C සමානයි 90 බව පෙන්වන්න හදන්න බලන්න C සමානයි 90 බව පෙන්වන්න. පෙන්වන්න කිව්වොත් හේතු ලියන්න ඕන. හදන්න බව පෙන්වන්න කිව්වම ළමයි හේතු ලියන්න ඕන. අන්න ඒක තමයි වැදගත්. බව පෙන්වීම. දැන් අපි ගණනය කිරීම කරා නේද? විධිමත් සාධනයෙන් කරා බව පෙන්වන්න. ඔය ගණන් දෙකම බව පෙන්වීම මම පාස් පේපර්ස් තිබ්බ ගණන් චූටි වෙනස්කමක් කරලා දුන්නා. බව පෙන්වීම බවට හරවලා. හරි. මේ ගණන් හදලා ඉවරද පැටව. ඔව් 10ට අපි ඉවර වෙනවා. මේ බලන්න මේකේ සමාන්තර භාවයෙන් ප්‍රයෝජන ගන්න. මිත්‍ර කෝණවල එකතුව 180 බව අපි දකිනවා. සමාන්තර භාවයෙන් ප්‍රයෝජන ගන්න. 2a ධන 2b සමානයි අංශක 180. අනේ හේතුව ලියන්න. නේද? සමාන්තර රේඛා අතර මිත්‍ර කෝණ
එහෙම ලියුවම එන්නේ විතර කෝණ. එතකොට මේකදී අපි දකිනවා C බලාගේ C සමාන 90 බව පෙන්වන්න නම් මෙන්න මේ ත්‍රිකෝණයට ඇසුරෙන් හොයාගන්න නම් A ධන B හොයාගත්තොත් C බලාගේ හොයාගන්න පුළුවන්. අනේ එහෙමනම් මේක A ධන B හොයාගන්න හැම එකක්ම බෙදෙනවා දෙකේ. මේක බෙදෙනවා දෙකේ. ඒතර A ධන B සමානයි සමීකරණයක් කියන්නේ තරාදියක් වගේ එක පැත්තක් බෙදෙනකොට අනෙක් පැත්තත් බෙදන්න ඕනේ. එහෙමනම් මේ හැම එකක්ම දෙකෙන් බෙදාගෙන යනවා මේක අංශක 90. බෙදීම දෙක. එක ප්‍රත්‍යක්ෂයෙන් මේ ප්‍රත්‍යක්ෂ භාවිත කරලා එකම සංඛ්‍යාවක් බෙද. A ධන B සමාන 90. මේක එක කියලා දාගන්න පුළුවන්. අපොඩක් අර සමගාමී සමීකරණ ටයිප් එකකින් හද. ඊට පස්සේ මේ ත්‍රිකෝණය සඳහා අපි සම්බන්ධතාවයක් ගන්නවා. අපි දන්නවා A ධන B ධන C සමාන අංශක 180. අංශක 180. මොකක්ද රීසන් එක? හේතුව නේද? ත්‍රිකෝණයක ඔගොල්ලෝ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ಐಕ್ಯ. අභ්‍යන්තර කෝණවල ಐಕ್ಯ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ಐಕ್ಯ. මේක අපි සම්බන්ධතාවය දෙක කියලා ගන්නවා. නේද? මේ එක ආදේශ කරන්න දෙක. A ධන B වෙනුවට නේද? දාගන්න 90. කියන්නේ එක ආදේශ කරා දෙක. මෙතනදී ඕන උඩින් ලියන්න පුළුවන් එහෙම. එක අර සමගාමී සමීකරණ විජගන්තේ ජ්‍යාමිතියට ඔබව ගත්තා. එහෙම කරන්න පුළුවන්. ප්‍රශ්න නැහැ. එක ආදේශය දෙක. ඒතර හරි පැහැදිලි බලන කෙනාට පැහැදිලි තාර්කිකයි. A ධන B ට අපි ආදේශ කරගත්තා 90. එකතු කිරීම C සමාන 180. දෙපැත්තෙම 90ක් අඩු කරනවා. අන්න ප්‍රත්‍යක්ෂ. අන්න එතකොට මෙතන ලියන්න පුළුවන් එම නිසා C සමානයි 90. කෙලින්ම එම නිසා කියලා උත්තරේ දාන්න අර සුළු කිරීම පෙන්වන්න අවශ්‍යයි. C සමානයි 90. ඔන්න බව පෙන්වීමේ ගාන හේතු ලියන්න. ඔයගේ ගණන් ගණනය කිරීම හැටියට දෙන්නත් පුළුවන්. එතකොට පියවර ඕනේ හේතු ඕනේ. දරපට ගාලා හදන්න තියෙනවා. කෙටි ප්‍රශ්න පත්‍රයේදී නිකම්ම උත්තර දැම්මත් ලැබෙනවා. හැබැයි හදන A ධන B 90 බව පෙන්වන්න ඕනේ මේ විදිහට ලියලා. ඊට පස්සේ C වලගේ one shot ගන්නවා 180 නැවත YouTube එක හරහා බලන්න. right? එතකොට මම දෙපාර තුන් පාර පැහැදිලි කරන්න යන්නේ නැත්නම් YouTube එකකින් ඔයගලන්ට නැවත බලන්න පුළුවන්. මේකදී මේ BOC ගැන කියවෙන්නේ. හැබැයි අපි මේ A ගැන BOC A ගේ ඇසුරින් කියමු. ඒතර A ඉන්න සම්බන්ධතාවය ගොඩනගා ගන්න. right? ඒතර අපිට පුළුවන් 2x ධන 2y ධන මෙතනදී ළමයි මේ කෝණයේ තනි අකුරකින් මම කියවනේ ශීර්ෂයකදී දාර දෙකක් පමණ තියෙනවා නම් කෝණයේ තනි අකුරකින් නම් කරන්න පුළුවන්. මේක සමාන 180. මොකක්ද ඒකට හේතුව? බව පෙන්වන්න කිව්වොත් හේතු දක්වන්න ඕනේ. ත්‍රිකෝණයක ඔගොල්ලෝ ත්‍රිකෝණ කියලා ලියන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර ඔමලිවත් අවුලක් නැහැ. ඉස්කෝලේදී කොහොම වෙයිද නැහැ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ಐಕ್ಯ. අන්න දැන් අපිට BOC ගේ හොයාගන්න x ධන y ඕනේ. එහෙනම් x ධන y ලබා ගන්න අපි හැම පදයක්ම බෙදන්නේ දෙකෙන්. එතන මේක දෙකෙන් බෙදුනම x, මේක දෙකෙන් බෙදුනම y, මේක දෙකෙන් බෙදුනම a බෙදීම දෙක, මේක දෙකෙන් බෙදුනම අංශක 90. අංශක 90. එතරම් මේ ප්‍රත්‍යක්ෂ සමාන කැලකින් බෙදුනම ලැබෙන ප්‍රතිඵලය සමාන. එතන මේක x ධන y උත්ත කරගන්න මේ පාර්ට් එක යහපැත්තට ගිහින්. ඒ ඊළඟ එකට x ධන y ඕනේ. එතකොට 90 අඩු කිරීම a බෙදීම දෙක මේක එක කියලා දාන්න. සමගාමී සමීකරණ බීජගණිත ජ්‍යාමිතියට ගාව ගන්නවා. එතකොට බලන කෙනාට වඩා පැහැදිලි. ඊළඟට BOC මේක ඇත්තටම මොන ත්‍රිකෝණයේද සැලකුවේ? BAC ත්‍රිකෝණයේ සැලකුවේ. අන්න එතකොට හරි පැහැදිලි බලන කෙනාට. right ඊට පස්සේ ලියනවා
BOC ත්‍රිකෝණය සලකුණු. BOC ත්‍රිකෝණය සලකුණු. BOC ත්‍රිකෝණයට සලකුණු. එයාගේ මොකද්ද තියෙන සම්බන්ධතාවය? BOC ත්‍රිකෝණයේ සම්බන්ධතාවය. x ධන y ධන BOC සමානයි අංශක 180. මොකද හේතුව? මේකම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එක්ක. ඔගොල්ලෝ දිගට ලියන්න. නේද? මේක දෙක කියලා මම ගන්න. අර සමගාමී විදියට දැන් හද x ධන y වලට මේක ආදේශ කරා. මේක එක ආදේශය දෙක. පැහැදිලි වැඩි. ආදේශය දෙක. එක ආදේශ කරනවා දෙක. ළමයි මේක ඒ කියන්නේ මේ කෝණය දැන් මේක අවසාන උත්තරේ ඇසුරෙන් යහන. ତර මේ කෝණය තමයි මේ ඒ කියන කෝණය. තර විශාල ත්‍රිකෝණයට දැම්මොත් විශාල ත්‍රිකෝණයට දැම්මම පුතේ 2x මේ මුළු කෝණය 2x. මේ කෝණය 2y. මේ කෝණය a කියලා අරන් තියෙන්නේ මේ අවසාන බව පෙන්නන එක. තර මේ කෝණය මේ a කියලා ගන්න. සමාන 180. හැම පදයක්ම දෙකෙන් බෙදනවා. මොකද අපිට මේ BOC හොයාගන්නකොට x ධන y වල අගය ඕන. ඊට පස්සේ හැම පදයක්ම දෙකෙන් බෙදලා. එතකොට a දෙකෙන් බෙදුනම a යට 2 සමානයි 90. එතකොට x ධන y තනි කරගන්නවා. a බෙදීම 2 යහ පැත්තට ගිහින්. 1 1. ඊට පස්සේ මේ ත්‍රිකෝණයට දානවා x ධන y ධන BOC සමාන 180යි. 180යි. දැන් මොනවද කරන්නේ? මේ x ධන y යගේ මෙතනට ආදේශ කරනවා. එක ආදේශය දෙක. x ධන y වෙනුවට දානවා 90 ඍණ a බෙදීම දෙක. සමානයි. ඔව්. ධන x ධන y වෙනුවට මේක. මෙතන BOC මේක සමාන 180. 180. දැන් BOC ලබා ගැනීම සඳහා සීළු පද එහා පැත්තට යවන්න. සීළු පද එහා පැත්තට යවන්න. right. මේ සීළු පද යවන්න. BOC සමානයි 180 ඍණ 90 යවන්න. ඍණ 90. මේක යවන්න. ධන a බෙදීම දෙක. a බෙදීම දෙක. තර මේක සුළු වුණොත් මොකද වෙන්නේ? 180 වෙන 90ක් අඩු වුණාම 90 ධන a යට 2 එයාට 2. තොර මම අද ගොඩක් ගණනය කිරීම වලට වඩා බව පෙන්වීම වලට ගියේ. right. මොකද අපි එතනට පුරුදු පුහුණු වෙන්න ඕනේ. ළමයි නැවත බලන්න. මේ BOC ගැන කතා කරනවා. a බෙදීම දෙකක් තියෙනවා. අන්න එතනින් තමයි අපි අල්ලගන්නේ විශාල ත්‍රිකෝණයට සම්බන්ධතාවයක් දාලා තියෙන්නේ. එතනින් අල්ලගන්න. විශාල ත්‍රිකෝණයට දාලා තියෙන සම්බන්ධතාවය මොකක්ද? 2x ධන 2y මේ කෝණයේ සමාන 180. එකෙන් අපි BOC ගැන කතා කරනකොට x ධන y අපිට අවශ්‍ය වෙන නිසා ඒ සම්බන්ධතාවයෙන් x ධන y යුක්ත කරගන්නවා. එක පැත්තකින් තියාගන්න. BOC ට සම්බන්ධතාවය දාලා බලන්න. අන්න ඒකේ x ධන y වෙනකොට මොකද අවසාන උත්තරයට ඒ සම්බන්ධ කරගන්න ඕනේ. x ධන y නෑ අවසාන උත්තරේ. ඒක නිසා x ධන y වෙනුවට 90 ඍණ a බෙදීම දෙක අපි ඔබව ගන්න. 90 ඍණ a බෙදීම දෙක ඔබව ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ අපි මේ 90 ඍණ a බෙදීම දෙක BOC උක්ත කරගන්නවා. මේක අවසාන ටාගට් එක. අවසාන ටාගට් එකේදී ඒ කෝණේ තියෙනවා. දැන් අපි සැටිස් මොනවා හරි බේවි. මේ පද ටික එහා පැත්තට දාමු. ධන 90 යනකොට ඍණ 90. ඍණ a යට 2 යනකොට ධන a යට 2. මේක සුළු කරාම ලස්සනකට එනවා 90 ධන a යට 2. 90 ධන a යට 2. නැවත එකපාරක් බලන්න. සාධනයක් බව පෙන්වීමක් සාධනයක් කිව්වම උත්තරේ දිහා බලන්න. උත්තරේ තියෙන පාර්ට්ස් මොනවාද? මේක ඉන්නවා ඒ කියන්නේ කොයිද ඉන්නේ කියලා බලන්න. විශාල ත්‍රිකෝණ. එහෙනම් විශාල ත්‍රිකෝණයේ සම්බන්ධව යමක් ගොඩනගලා තියෙනවා. එහෙනම් විශාල ත්‍රිකෝණයේ සම්බන්ධව යමක් ගොඩනගා ගන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180.
අන විශාල ත්‍රිකෝණයේ ඒ කෝණය සම්බන්ධ කරගත්ත අවසාන උත්තරේ ඉන්න නිසා. එතකොට ඒක අපි අපෙන් අහන්නේ BOC නිසා BOC කෝණය අගේ හොයන්නේ x සහ y එකතු ඕනේ. එහෙනම් ඒ සම්බන්ධතාවයෙන් x ධන y යුක්ත කරගත්තා. ඒක අංක 1 කියලා දාන්න. ඊට පස්සේ මොකද කරේ? අපි කොහොම හරි කැල්කියුලර් යන්න ඕනේ BOC ට. අන්න BOC ට සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා. හැබැයි x ධන y ඕනේ. x ධන y අවසාන උත්තරේ තියෙන්න බෑ. එහෙනම් x ධන y ඒසුරෙන් පළවෙනි එකෙන් ආදේශ කරගත්තා. එක ආදේශයේ දෙන්න. ඊට පස්සේ BOC උක්ත කරගන්න මේ පද ටික යහපැත්තට යවනවා. දැන් මෙතන තියෙන්නේ මේ තර්කයත් එක්ක මේ සාධනය මේ බවපැඩුවේ ගොඩාක් ගණන් හදන්න ඕනේ. ගණනයේ කිරීම ගොඩාක් ගණන් හැදුවට ජ්‍යාමිතිය දක්ෂෙක් වෙන්නේ නැහැ. හැබැයි අපි දෙකම හදමු. ගණනයේ කිරීම ගණනුත් එක්ක ඉදිරියේදී මේ බවපැඩුවීම් ගණන් අපි හදමින් යමු. ඇත්තටම අපි ටිකෙන් ටික නේද ඒ ගණන් ටික හදගෙන යමු. තමයි මේ A කියන්නේ මම ගිය සතියේ ඉගෙනුවා බලන්න සෙමිනාර් එකේදී දාල දෙකක් විතරක් හමු වෙන ශීර්ෂවලදී කෝණ නම් කරන්න පුළුවන් තනි අකුරකින් නම් කරන්න පුළුවන්. ඒතකොට කෝණේ A කියලා අපි නම් කරා. නේද? ඒතකොට විශාල ත්‍රිකෝණයට 2x ධන 2y ධන A සමාන 180. ළමයි නැවත අහන නිසා අපි උත්තර දුන්නා. මේක දාගන්න YouTube එක බලන්න නැවත නැවත බලන්න බවපෙන්වීම පුරුදු වෙන්න. ඒක තමයි එකක් ගැනීමේ රහස. ගණනය කිරීම හදලා ජ්‍යාමිතිය ගොඩ දාගන්න බෑ. නමුත් ගණනය කිරීම වැදගත්. ජ්‍යාමිතික ප්‍රමේය ටික මතකයේ රඳවා ගන්න. ඒක නිසා අපි දෙකම හදනවා. හැබැයි වැඩිපුර බවපෙන්වීම වලට අපි යන්න ඕනේ. එහෙනම් අපි අදට මේ ජ්‍යාමිතිය සෙමිනාර් එක මෙතනින් අවසන් කරමු. ලබන සතියේ වැදගත්ම කොටසක් එක්ක එන්නේ ත්‍රිකෝණාංග සාම්‍ය ජ්‍යාමිතිය හදවත. ළමයි ඒ කොටස නැතුව අපිට විභාග ගණන් කවදාවත් එන්නේ නැහැ. ත්‍රිකෝණාංග සාම්‍යයත් එක්ක තමයි අපිට අනිවාර්යයෙන්ම සීලුම පාස් පේපර්ස් ගණන් එන්නේ. වැදගත්ම කොටස ලබන සතියේ. ඒක නිසා ලබන සතියේ ඔබේ සීලුම යාළුවන්ට සහභාගී වෙන්න කියලා. ලබන සතියේ අපි සම්මන්ත්‍රණය නැවත රෑ 10ට තමයි තියෙන්නේ. right එහෙනම් අපි අදට මෙතනින් සමුගමු. ඔබ සැමට ආයුබෝවන් සුබ රාත්‍රියක්.